මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා බමුණා කොටුව දඹලියද්ද මැඩිල්ල පිටියේ පදිංචි නන්දාවති කුමාරිහාමි මහත්මිය චන්දිම සමන් කුමාර සහ පවුලේ අය විසින් මෙම උතුම් වූ ධර්මදේශනයේ සදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් මීට අවුරුදු 5කට පෙර එනම් 2017 වර්ෂයේ අප්‍රේල් මාස 30 වන දින පරලෝ සැපත් විශ්‍රාමලත් පාඨශාලාචාර්ය බී.එම්. ගුණතිලක මහතාට මේ පුණ්‍ය කුසල් අනුමෝදන් වී දුක් ඇති ස්ථානයක ඉපදී ඇතනම් දුකින් මිදී සැපවත් වීම පිණිස මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කුසලය පාරමිතාවක්ම වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මිනිසුන් අතරේ පිවිතුරු මිනිසෙකු බුදුවරයෙකු ලෙස උපදිනවා. නුවණැස විහිදා වටහාගත් දෙය මිනිසුන් අභිමුව හෙළිවෙනවා. සදහම් පෙළහර නුවණැත්තන්ගේ සවනට මේ බිඳුවක් වෙනවා. රැස් කරමින් සිටි ඔවුන් එයින් පසු අස්කරලන මග අරඹනවා. ධර්මානුශාසනාවේ සදහැවර අනුග්‍රහකදායකත්වයේ ධර්මින් ධර්මදේශනාව පටිගත කිරීම සඳහා සහභාගී වෙන්නා වූ පින්නතුන් ප්‍රමුඛ කොට ඇති ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවර පින්නතුනි, ගාතාවක් මාතෘකා කොට ධර්මදේශනා කිරීමේ න්‍යාය වෙනුවට ත්‍රිපිටකයේ සඳහන් දේවල් දන්නාකාරයේ ඡන්දසට නගලා ඒ ඡන්දසට අදාළ කවියක අඩංගු කරුණු පැහැදිලි කිරීම වශයෙන් මේ වන විට අපි ධර්මදේශනා 3ක් කරලා තියෙනවා. මේ 4 වෙනි එක. නමුත් මේ 3න් කියපු දේ 4 වෙනි එක අහන අයට තේරෙන්න ඕන නිසා මම මේ කවි 3 විතරක් කියනවා රිද්මයකින් තොරව. පැහැදිලි කරලා දීලා තියෙන නිසා අපහු පැහැදිලි කරන්නේ නැහැ. මෙන්න මෙහෙමයි මේ මුල් ධර්මදේශනා 3 කවි තියෙන්නේ. කෙන්දක් විලසින් පස්දොර ඇසුරින් සැමසිත ඇතුළට පිවිසෙනවා. මම වශයෙන්ගෙන එකතු වුණොතින් කන්දක් ලෙස බලවත් වෙනවා. තුන් අයුරින් එන විතර්ක වශයෙන් මරුවා මිනිසුන් රවටනවා. පුහුදුන් බව යනු මෙය නොදැනීමයි ඉන් සංසාරය සැකසෙනවා. පළවෙනි කවිය. 2 රැස්සන අයුරින්නි නම්වර 3කිනි අபிසංකාරය රැස්වන්නේ. ලෞකික සැප ඇත තවකික දුක ඇත ඔහුමය මේ සකසා ගන්නේ. සමුගන්නාදා මංපෙත් 3කින් එකකිනි මිය පරලොව යන්නේ. කම්සුව සහ දුක අනෙක දැහැන්සුව භවගමනයෙන් හිමිවන්නේ. සතරයි විග්‍රහ කරන්නේ. 3 වෙනි එක ෂණ සම්පත්තිය අහිමි කරන්න යන මෙම ගමනෙහි නැත ගැලවීමක්. බුදූපතද සදහම් මග යන දෙක නොදැනීමෙන් අතහැර යාමක්. සසර පතන්නන් හා පතවන්නන් නොමැතිව මේ ගැන වැටහීමක්. නොපතනු මැන මෙම භවගාමී බව එය ඔබහට ලොකු වැරදීමක්. දැන් නිවැරදි කරගන්න හැටි තමයි 4 වෙනි කවියෙන් කියන්න තියෙන්නේ. වැරදීම තමයි ගොඩක් විස්තර කරලා තියෙන්නේ. අන්න එහෙම සමාජයේ මිනිසුන් වශයෙන් ඉපදිලා පව්කම් කරමින් ඉඳලා පවුල විපාක වාරේ ආත්ම වශයෙන් සහ පරලෝ වශයෙන් තියෙන බව තේරිලා පව්කමින් පිනට මාරු වෙලා පින්කම් කරමින් පින්කමනුත් ලෞකික සැප විපාක ලැබුණත් භවගාමීත් භව සිදු වෙන බව දැනගෙන තවත් එහාට දියුණු කරගනිමින් ලෞකික ධානා මට්ටමකුත් උපදවාගෙන දැන් දාන සීල භාවනා කියන කාරණා 3ක් ඔස්සේ ඇවිදින්න. අරකට භාවනා තමයි. ඒකත් අන්තිමට
භවගාමී හෙවත් පෘථග්ජන භාවයෙන් පරලෝ යන මාර්ගඵලලාභීත්වය කියනා වූ සැනසීම නොලැබෙන සසුනෙන් පරිබාහිර ධාන විශේෂයක් සමග ඥාන ලැබුණට මගඵල නොමැති ඒ ධාන සෝය ඉවර වුණාම ආපහු පුනර්භවයට එන්න සිදු වෙන පාරක් බව බුදුවරයා පහළ වෙන විට සමාජයේ හොයාන හිටියා. දිබ්බචක්ක දිබ්බසෝත පරිචිත්ත විඥාන පුබ්බේ නිවාස ඥාන සහ තව බොහෝ දේවල් ආසවක්ඛේ ඥානය හැර හොයාන හිටියා, ප්‍රතිඵල ලබාන හිටියා, භවගාමීව සුව ලැබමින් හිටියා ලෞකික. නමුත් කෙලෙස් නැසෙන නුවණ කියන එක උන් කාටවත් හමු වෙ තිබුණ නැති බැවින් බුදු සමයෙන් පෙන්වන මගඵල සසුරෙන් පරිබාහිරව කාටවත් හමු වෙලා තිබුණේ නැහැ. මෙන්න මේ කාලේ මෙහෙම මිනිසා යම් මට්ටමකට පරිණාමයෙන් දියුණු වෙලා යනකොට තමයි බෝධිසත්වයන් වහන්සේට ආරාධනාවක් හම්බ වෙන්නේ. කාලෝ අයන්තේ මහාවීර උප්පජ්ජං මාතුකුච්චයන් සදේවකන් තාරායන්තෝ බුද්ධස්ව අමතං පදං. ඒ තමයි ගාථාව තියෙන හැටි. මහාවීරයනේ මේ මෞකසක උපදින්න කාලයයි. දෙවියන් සර් ලෝකයා සසරින් නිතර කිරීම සඳහා බුද්ධත්වයට පත් වෙන්න කියලා. අන්න අපි ඉගෙන ගත්ත ආකාරයට කාලයේ දීපයේ දේශයේ කුලේ මව් කියලා මම බලලා අහම්බෙන් නිකන් වෙන්නේ නැහැ. එහෙම බලපු නිසා තමයි අපාය අතහැරෙන්නේ. එහෙම බලපු නිසා තමයි දෙවියන් අතර ඉපදීම අතහැරෙන්නේ. එහෙම බලපු නිසා තමයි බමුණු අතර ඉපදීම අතහැරෙන්නේ. ඒවා ඉපදිලා මේ වැඩේ කරන්න බැරි නිසා. අනතුරුව මේ මිහිතලය තුලත් ජම්බුදීපය මධ්‍ය මණ්ඩලය අදාළ තැනකට මේ ප්‍රතිසන්දිය සම්බන්ධව ත්‍රිපිටකයේ තියෙන රහසක් තියෙනවා. මේ හැම දිනාටම තම තමන්ට කැමති ආකාරයෙන් ප්‍රතිසන්දි ලබන්න බෑ. නොදැන මිය ගොස් නොදැන මව් කුසේ සිට නොදැන බිහි වෙනවා කියලා එකක් පෙන්නනවා. නොදැන මිය ගොස් දැනගෙන මව් කුසේ සිට නොදැන බිහි වෙනවා කියලා පෙන්නනවා. දැනගෙන මිය ගොස් නොදැන මව් කුසේ සිට නොදැන බිහි වෙනවායි කියලා පෙන්නනවා. දැනගෙන මිය ගොස් දැනගෙන මව් කුසේ සිට දැනගෙන බිහි වෙනවායි කියලා පෙන්නනවා. ඒ හතරවෙනි එක තමයි බෝසත්වරුන්ට අදාළ වෙන්නේ. ඒක තමයි අර මව් එතනින් චුත වෙනවත් දන්නවා, මව් කුස තෝරා ගැනීමක් දන්නවා. එහෙම විග්‍රහ කරන්නට බුදු සමයේ සඳහන් මේ ප්‍රතිසන්දි ආකාර හතරේ අරුණාම ලෝකේ පවතින වෙනස් සමයන් වල පුනර්භවයක් පිළිගන්නේ නැති අම්මයි තාත්තයි එකතු වෙලා දරුවෙක් හදනවා. මෙහාට ආයන් පස්සේ ඔහුගේ ආත්මය සදාකාලික ස්වර්ගයට යන්න උගන්වනවා. කොහෙන් ආප්‍යාද කියන්න දන්නේ නැහැ. අම්මයි තාත්තයි එකතු වෙලා දරුවෙක් හදනවා කියලා තමයි කියන්නේ. ඉන් එහාට වෙන මොකුත් ඕනේ නැහැ කියලා. ඔවුන් උත්තර දෙන්නේ ආත්මය කොහෙන්ද ආවේ කියලා. ඒ වගේම ඔවුන්ට උත්තර දෙන්න බෑ එක එක සතු දරුවා සතු සහජ හැකියාවන් කොහෙන්ද ආවේ කියලා. රූප ලක්ෂණ නම් අම්මගෙන් හරි තාත්තගෙන් හරි සීයාගෙන් හරි කියන්න පුළුවන් නේ. නමුත් අපි මේ හදාarලා තියෙන කාරණා අනුවගත් කල දියවැඩියාව හැදිලා පරලොව ගිහින් මනුස්ස උපතයක් ලැබුවොත් එහෙම දියවැඩියාව නැමැති රෝගෙත් තරම් එනවා. තුවාල කැලලක් තියාගෙන පරලොස්සපත් වුණොත් එහෙම බරපතල තුවාල වේදනාවකින් ඊළඟ කලලේ මව් කුසක හැදුනොත් තුවාලේ තිබිච්ච තැන කැලලකුත් තියෙනවා අදාළ තැන. පමණක් නෙමෙයි අපි හැමෝම දෙපා දෑත් සහිත අය යමෙක් රෝගී වෙනවා. තාමත් අපි අපේ සිත තුළ ඉන්නේ අපි අඩිය තියලා යන මිනිස්සෙක් වශයෙන් හිනේ. නමුත් මෙහෙම කෙනෙක් හදිසි අනතුරකටපත් වෙලා නොදැන සිහි මූර්තියක් කළා කකුල කැපුවොත් එහෙම ඔහු අවදි වෙනකොට කකුල නැති බව දන්නේ නැහැ. ඔහු වැටෙන්න යනවා. හේතුව ඔහු අඩිය තියන්නේ සිතේ තියෙන කකුල උදව් කරගෙන. සිතෙන් තව කකුල අයින් වෙලා නැහැ. වර්තමාන සමාජයේ ජීවත් වීමේ ආසාව තුළ දෙපා කපලත් ජීවත් වෙනවා. මට නම් පේනවා දෙපා කපලා ජීවත් වීම තුළ දැන් කකුල් නැති කෙනෙක් වශයෙන් තමයි පරලෝ යන්නේ. ඒක හිතට ආපුවම මේක බලපායිද කියලා මව් කුසේදී කකුල් නැතුව හෝ කොර වෙලා හැදෙන්න. ඒත් මැරෙනවා නම් කකුල් කපපමත් මැරෙනවා නම් කකුල තියාන මැරෙන එක ඊට වඩා හොඳයි කියලා මට හිතෙන්නේ. අර සිතෙන් අඩු කර ගන්නවට වඩා. මන්දයත් බුදු සමය උගන්වන පුනර්භව සංකල්පය තුළ සියල්ල අම්මගෙන් තාත්තගෙන් තීරණය වෙන්නේ නැහැ. ඒක නිකන් සිමෙන්ති වැලි වගේ කොටස. සිමෙන්ති වැලි එකතු කරුවාට ගල් හදන්න බෑනේ. මේ ගඩොලුයි සිමෙන්ති එකතු කරුවාට බාසුන් නැහැ කෙනෙක් එන්න වෙනවා. බාසුන් නැහැ තමයි මේක මිශ්‍ර කරලා ගයක් හදන්නේ. අන්න ඒ වගේ ධර්මයේ සඳහන් වෙනවා වඩුවා විසින් හදන ගෙය කියලා.
එහෙනම් අර මෞකුස එකතු වෙන කාරණා දෙකට තුන්වැන්නාගේ පැමිණීම ගන්ධබ්බ පච්චපට්ඨිතෝ හෝති කියන එක ත්‍රිපිටකයේ සඳහන් වෙන කාරණයක්. අන්න මේ ක්‍රියාකලාපය අනුව තමයි ඔය තවත් කෙනෙකුට දෙවෙනි වෙන්නේ නැති ඒ අදාළ සමාජයේ පිළිගන්න මට්ටමකට අදාළ ඒ යුගයේ යන විට බ්‍රාහ්මණ ක්ෂත්‍රිය වෛශ්‍ය ශූද්‍ර කියන වංශ හතරක් තිබුණා. එතකොට ඔවුන්ගේ කාලක බ්‍රාහ්මණ බලවත් වෙනවා ක්ෂත්‍රියයන් බලවත් වෙනවා. ක්ෂත්‍රිය වංශේ උසස් වංශයක. ඒවත් එදා සමාජයේ බැලුවා. සැරුලෙක් වෙලා ඉඳලා බුදු වුණා නම් එහෙම ওই මිනිස්සයා සැරුලෙක්ින්ද සමාජය කරන්න හදනවා කියලා අනුන් පදයක් කියයි. නමුත් සමාන තැන් කරන්න හදන්නේ පහළ තැනක ඉඳලා නෙවෙයි ඉහළ තැනක ඉඳලා ඇවිදින්. එතකොට ඒක පිළිගන්න වෙනවා මිනිස්සෙයින්ට. අන්න ඒ විදිහට ගත්තම මේ මිනිස් සමාජය අතරේ ක්‍රමයෙන් පරිණාමී වෙන බුද්ධියක් තියෙනවා. ගින්දර සොයා ගැනීමෙන් සිට දියුණුවට අද දක්වා ආවා වගේ මේ මිනිස් වර්ගයා ගල් යුගයේ සිට දියුණු වෙලා එනකොට මේ ඔය වසර 2700කට පෙර ජම්බුදිව ඉතිහාසය කියන්නේ මේ බඳු මිනිසන්ගේ සිත දියුණු මට්ටමකට ආපු. විතරක් නෙමෙයි වුන් දන්න ශාස්ත්‍රය තුළ මේ යුගයේ බුදුවරයෙක් පහළ වෙනවා කියන අදහසකුත් තිබුණා. ඒ නිසාම මේ ආධ්‍යාත්මික ගමන් මගේ ගියායේ බුදුවරු 6 දෙනෙක් හිටියයි කියලා. මම් බුදු කියලා බුදු කියාගත් අය දෙන 6 දෙනෙක් හිටියා කියලා සඳහන් කරනවානේ සත්‍ශාස්ත්‍රෝ කියලා. ඒ මිනිසාගේ මේ බුද්ධි පරිණාමයේ උපරිමයට ළඟා වී තිබෙන යුගයක් ඒ. ඒ නිසා තමයි අර හැමෝම මහන්සි වුණේ බුදුවරයෙක් පහළ වෙන නිසා. නමුත් මහන්සි වුණාට හරියන්නේ නැහැ. යම් ආකාරයේ දිනු කරගත්ත පුරුදු තිබුණ නිසා යම් කාරව හමු වුණාට ඒ සඳහා දිනු කළා වූ බොහෝ කල් පුරුදු කළා වූ ධර්මයේ සඳහන් පරිදි නම් බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කළා වූ ඊළඟ බුදුවරයා ඒ කාලයට ඊට නියමිත කෙනා තමයි මේ පිවිතුරු මිනිසෙක්. ජම්බුදීපය තුළ උභයකුල පාරිශුද්ධ පැත්තෙන් ගන්න පුළුවනි. සංසාරික වශයෙන් ගත් කල බොහෝ කල් දාන සීල ආදී දේවල් ගුණ ධර්මයන් පිරුම් වශයෙන් දිනුනා වූ ඒවා නිසාම ශරීරය තුළ හැදුනා වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහිත පුරුෂයෙක්. මේවා සේරමත් විපාක. ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියලා කියන්නේත් අර මම කියන්නන්නේ අනතුරකින් මිය ගියාම ඒ තුවාල කැලල ආයෙ උපදිනවා. උපදිනකොට කැලල හිටිනවා. අන්න ඒ වගේ අර පුරුෂ ලක්ෂණ ඔක්කොමත් සංසාරිකව බෝධිසත්වයෙක් කරුගේ ලක්ෂණ. ඒවා බුදුවරයෙකුගේ පුරුෂ ලක්ෂණ නෙමෙයි මතක තියාගන්න. බෝධිසත්වයෙකුගේ. බුදුවරයෙකුට තියෙන පුරුෂ ලක්ෂණ වෙනයි. නමුත් බෝධිසත්වයෙක් සතු දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වල බහලා තියෙන මේ ශාරීරියේ පවතින විශේෂ අර මහා පුරුෂයෙකුගේ ලක්ෂණ කියන්නේ. අන්න ඒක තමයි මම මේ කතා කරන්නේ. පිවිතුරු මිනිසෙක්. ඒ සඳහා සුදුසුකම්ලත්. ඒ සඳහා ස්වයම්බූ ඥාණයෙන් ඊටු ටික හොයාගන්න පුළුවන්. දිනු කලාව ප්‍රඥාවක් ඇති කෙනෙක්. තමයි මේ අබුද්ධෝත්පාදයේ පසු වී මිනිසා දිනුනයින් පසුව දිනුවේ උපරිමයේ වශයෙන් බුද්ධෝත්පාදයේ තුල උපදින්නේ. එයාට පැවරෙන කාර්යය අපි දැනගන්න වෙනවා. අනිත් සමාජයට පැවරෙන කාර්යය නෙමෙයි. ගොවිතැන වෙළඳාම රාජ්‍ය පාලනයේ මේ දේවල් කරන අය හිටියා. මොකටද උපදින්නේ? ඒක පුද්ගලෝ භික්කවේ උපජ්ජන්ති උපජ්ජමානෝ. බහුජන හිතාය බහුජන සුත්කාය අත්තා හිතාය සුඛාය දේ මනුස්සානං. මානේ මේ ලෝකේ එකම එක පුද්ගලයෙක් උපදිනවා බොහෝ ජනයාට හිතසුව පිණිස. කවුද මේ එක පුද්ගලෝ? කවුද මේ පුද්ගලයා? තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ අන්න. බොහෝ ජනයාට හොයාගන්න බැරි දේ හොයා ගැනීම සඳහා. තව වචනයක් තියෙනවා. තථාගතෝ භික්ඛු අරහං සම්මෝ සම්බුද්ධෝ අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේති. අන්න වැඩි. තථාගතවරු ලෝකෙට නූපන් මගක් හෙලි කරලා දෙනවා. මෙන්න මේකයි තථාගතත්වයේ බුද්ධත්වයේ විශේෂත්වය. අනිත් අය මොනතරම් මහන්සි වුණත් භවගාමී පිළිවෙතින් එහාට යන්න බෑ මේ නූපන් මග. ඒක තමයි බුද්ධ කෘත්‍ය කියලා කියන්නේ. අන්න ගිහි ජීවිතය ගත කරද්දී ඒ කාරණාශ්‍රයෙන් ඒ උපරිමය දකින්න. නමුත් ඒක තුළ ඉවරයක් නැති බව තේරෙනවා. සාරු දුෂ්කරක්‍රියාව තුළ අත්කලමතාන යෝගීන්ගේ කෙලවර හොයා ගන්නවා. ඒත් තමා හේව් කෙලවර නොවන බව. සතර දුක් කෙලවර නොවන බව. ගිහිගෙදරත් භවගාමී බව
පැවිදි ජීවිතයත් වනාන්තරගත කරන ජීවිතේ භවගාමී බව තේරෙනවා. ඒ දෙපැත්ත පිළිබඳ කරන පරිශ්‍රණයක් තමයි ඒ තිබෙන්නේ. අන්න ඊට පස්සේ උන්වහන්සේගේ ප්‍රකාශයක් අපට හම්බ වෙනවා. තමා සොයන සත්‍ය මේ නොවන බව ආරාරකාම උද්දකරාම පුත්‍ර ආශ්‍රයයට ගොස් හොයාගෙන 8 වෙනි ධානය දක්වා එතනින් එහාට කිං සත්‍ය ගවේෂී කිං කුසල ගවේෂී සත්‍ය කුමක්දයි සොයමින් කුසල් කුමක්දයි සොයමින් ඒ කුසල් කියන්නේ පිං නම් හොයන්න ඕන නැහැ. ඒ කුසල් ඒ සත්‍ය කියන්නේ ධාන ලෞකික ධාන නම් හොයන්න ඕන නැහැ. මේක සම්බන්ධයෙන් මම කියපු කතාවක් තියෙනවා. ඔබ මේ ධර්ම දේශනාව අහන්න ඇති, සමහරට අහන්න බැරි වෙන්නේ ඇති. මේ ළමා කාලේ කතාවක් මගේ. මේක තියෙනවා කුරුල්ලන් අතර ඉගලීමේ තරඟයක්, ඉහළ යාමේ තරඟයක්. එන් ඔවුන් තරඟයට ඉගිලෙනවා සේරම ටික. තමන්ගේ හැකි පමණ පොළොවෙන් පටන් අරන් ඉහළට ගිහින් අන්තිමට දැන් උකුස්ස තමයි ඉහළටම ගිහින් ඊට එහා යන්න බැරුව දැන් සමාන මට්ටමින් ඉගිලෙනවා. අනිත් අයට මෙහා පරාදයි. උපක්‍රමශීලී පුංචි සතෙක් හිටියා කුරුල්ලාගේ උකුස් මේ තටු අස්සේ හැංගිලා. පුංචි කුරුල්ලෙක්. ඔහු එතනින් පටන් ගත්තා ඉගිල්ලෙන්න. ඒ නිසා උකුස්සා පෙරදුනා. අර පුංචි කුරුල්ලා ඉහළ ගියයි කියලා මේ කතාවේ මං අහලා තියෙන්නේ. අන්න වගේ යාහැකි දුර, පවෙන් යාහැකි දුර, පිනින් යාහැකි දුර, ධානෙන් යාහැකි දුර ඒ සංසාරේ සැරිසරපු සත්වයින්ගේ. ඊට එහා කොටසනේ මේ භව නිරෝධගාමීත්වය කියන්නේ. එම මග හොයා ගැනීමමයි බුද්ධකාරක ධර්ම. එම මග හොයා ගැනීමයි බුද්ධත්වය. එම මග හොයා ගැනීමයි බුදුරෙකුගේ පහළවීම. අනේකයි අපි බුද්ධෝත්පාදයක මිනිසුන් වශයෙන් නිපදුනහම බුදුමහණ බහන්න හම්බ වෙනවා කියන එකේ තේරුම නිකන් කයි කතන්දර අහනවා කියන එක නෙවෙයි. පිනපව දෙක තේරුම් අරගෙන පවෙන් මිදී පින් කරනවා කියන එකත් නෙවෙයි. භවගාමීත්වය තේරුම් අරගෙන භවගාමී ප්‍රතිපදාව තුළ ඉන්නා වූ අයට භව නිරෝධගාමී ප්‍රතිපදාව බුදුවරයෙකුගෙන් හමු වෙනවා. ත්‍රිපිටකේ එහෙම නැතිද? තිබෙනවා. සතතාගතෝ භව නිරෝධාය ධම්මං දේශේති. අර උකුස්සගේ මට්ටමින් එහා පැත්තට ගිල්ලෙච්ච කුරුල්ලා වගේ භවගාමීත්වයේ රූපී අරූපී බමතල දක්වා එතනින් එහා පැත්තට කොටස තමයි භව නිරෝධාය ධම්මං දේශේති. ඒ තමයි බුදුවරුන්ගේ රහස. ඔන්න ඔය විදිහට අපිට මේ පළවෙනි කවිපදය තුල බුදුවරයා පිළිබඳව ටිකක් කතා කරන්න පුළුවන්. නූපන් මග උපදවන. ඒ මග කියන්නේ පාරක් නෙමෙයි. තාර පාරක් හරි බොරළු පාරක් හරි නෙමෙයි. මාර්ග වශයෙන් ගත් කල කර්ම මාර්ග, ධර්ම මාර්ග. කර්ම මාර්ගය, පාප මාර්ගය, පුණ්‍ය මාර්ගය, ධාන මාර්ගය වශයෙන් තුනකට බෙදිලා හොයාගෙන ඉඳලා තියෙනවා. නූපන් මග එක නෙමෙයි එහෙනම්. භවගාමී මග වෙනුවට භව නිරෝධී ගාමී මග. කර්ම මාර්ගය වෙනුවට ධර්ම මාර්ගය. අපි වාසනාවන්ත වෙන්නේ අර මග ඔක්කොමත් ළමාජයේ තියෙනවා. කර්ම මාර්ගයක් තියෙනවා, පාප පුණ්‍ය ධාන මාර්ගයක් තියෙනවා. නමුත් අපි වාසනාවන්ත වෙන්නේ බුදුරයා හෙළි කර වදාලා වූ ධර්ම මාර්ගයේ තේරුම් ගන්න තරමට අපේ මේ රුබුද්ධිය නැත්නම් මේ යුගයේ උපත ලැබීමේ වාසනාව ප්‍රයෝජන ගන්න පුළුවන් කමක් ඇති අය බවට පත් වෙනවා. වාසනාවකට අපිට මේ දේවල් කියනකොට තේරුම් ගන්න පුළුවන්. තනින් හොයන්න බැරි වුණාට. අන බුදුරයා මොකද කරන්නේ? නුවණැස විහිදා වටහා ගද්දය මිනිසුන් අභිමුව හෙළි වෙනවා. දම්සක් පැවතුණු සූත්‍රයේ පටන් පංචවග්ගීය තාපසයින්ට පැහැදිලි කළා වූ අනත්ත ලක්ෂණ සූත්‍රයේ පටන් මේවා දේශනා කළේ කවුරු අභිමුවද? මිනිසුන් අභිමුව. කොහෙන් ගත්ත දේවල්? පොතකින් ගත්ත දේවල්ද? තාත්තගෙන් ඉගෙන ගත්ත දේවල්ද? නෑ, ස්වයම්බූ ඥාණයෙන්. අන්න විශේෂත්වය. Taman අනුගමනය කරලා ප්‍රතිඵල ලබා ගත්තා වූ දේ ප්‍රතිඵල ලබා ගන්න හැටි මට විතරක් නෙමේකම අනිත්යටත් පුළුවන් කියලා උන්වහන්සේට තේරෙනවා. එතකොට සොයා ගැනීම උන්වහන්සේ වුණාට අනුගමනය කිරීම උන්වහන්සේට පමණක් නෙවෙයි, අන්න පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ. ඒ කොටස තමයි ඔය ප්‍රඥාවන්තින් සඳහා පමණයි මේ ධම කියලා කියන්නේ.
බුදුවරයෙක් ලොවට පහළ වෙන්නේ කුමටදැයි යන්න ඔබ මෙතනින් තේරුම් ගන්න. පාප මාර්ගයෙන් වෙන් කරන්න පමණක් නෙවෙයි, පුණ්‍ය මාර්ගය යොදන්න පමණක් නෙවෙයි. ඒවා අම්මලත් කරනවා, තාත්තලත් කරනවා, ගුරුවරුත් කරනවා. තව වනාන්තරගත වුණොත් සසුනේ පැවිද්ද වශයෙන් හිටියත් කමක් නැහැ, ඉඳමින් අර ධානා මාර්ගයත් පුරුදු කරනවා. කෙලෙස් යටපත් කරනවා. නමුත් නොවැනස විහිදා වටහාගත් දෙය මිනිසුන් අභිමුව හෙළිවන්නේ භවගාමී ප්‍රතිපදාවක් වශයෙන්ද පුණ්‍ය මාර්ගයේ වශයෙන්ද වෙන්න බෑ. මන්දයත් සුනාත ධාරේත චරාත ධම්මේ. අන්න අපට අහන්න දෙයක් තියෙනවා. අපි දකින දැකීමට එහා යන බුදුවරු පැහැදිලි කරපු ආකාරයෙන් අපි පිළිබඳ විශ්ලේෂණයක් ඒක. අපි ගැනමයි කතා කරන්නේ. නමුත් අපි දකින ආකාරයේ නමට අයිති කෙනා, ස්ත්‍රිය, පුරුෂයා, ධනවතා, දුප්පතා, සල්ලිතෙන ඒ විස්ග්‍රහයට එහා ගිය සම මිනිස් වර්ගයාට පොදු විග්‍රහයක් තුළ අපිව විග්‍රහ කරනවා. අන්න ඒ විග්‍රහය තුළ අපට අපි දකිනවට එහා පේන්න ගන්නවා. ඒක තමයි නුවණැස විහිදා වටහාගත් දෙය. එය කාමසුකල්ලිකාන යෝගයේ පස්දොර පිනවීම වෙන්න බෑ. එහි තමාසේ වූ සැප නොමැති බව දැනගෙන අතහැර ගිය දෙය. අටවෙනි ධානය දක්වා තිබෙනා වූ ඥාන සහිත කොටස ඒක වෙන්න බෑ. ඒක අතහැර ගිය බැවින් ඒක තවත් අන්තයක්. අත්හල යුතු අන්ත දෙක. අත්හල යුතු අන්ත දෙක කියන එකේ තේරුම ගෙදර ඉන්න නැතුව කැලේට යන්න ඕනේ, කැලේ ඉන්න නැතුව මැද්දට එන්න ඕනේ කියන එක නෙවෙයි. එහෙම තමයි සමහර අය කල්පනා. කාමසුකල්ලිකාන යෝගයේ ගෙදර තියෙනවා. එහෙනම් ගෙදර අතාරින්න ඕන. අතුකලමතාන යෝගයේ කැලේ තියෙනවා. කන්න බොන්න නැතුව ඉන්න වෙනවා. එහෙම මේ දෙකට මැද තැනක් කියලා තමයි කල්පනා කරන්නේ. නෑ. මේ පෙන්වන්නේ ඒක ඊට වඩා වෙනස් දෙයක්. මේ එකක් ඉන්ද්‍රයන්ගෙන් ගන්නා වූ සැපතයි නිවන් සැපත කියලා කතා කරනවා. මිනිස්සු අද කරන්නේ ඒක තමයි. කාලයේ ධනය ශ්‍රමය කැප කරලා වෛද්‍ය විද්‍යාව දියුණු කරගෙන තව අනිකුත් දේවල් අරගෙන මේ ඉන්ද්‍රයන් පහෙන් ගන්නා වූ සැප විඳීම සඳහා ලෝකෙ ඔක්කොම සකස් කරනවා. විඳිනවා. නමුත් පරාජය වී ජීවිත අවසානයේ සියල්ල දමා අකමැත්තෙන් දුකෙන් පරල යන සිද්ධ වෙනවා. ටිකයි විඳින්න හම්බෙන්නේ, සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒක නැවත නැවතත් හොයන එක. ළමා කාලපටන් මහලු මිය යනතුරුම නැවත නැවතත් හොයන එකට තමයි අනුയോഗ කියන්නේ. නැවත නැවතත් යෙදීම. කෑම හරි, බීම හරි, රූප හරි, ශබ්ද හරි, ගන්ධ හරි, ආස්වාදයක් හරි නැවත නැවත කොතරම් අර සුරාපානස්ස භික්කවේ නාති තිත්ති කියලා තියෙන තිත්ති සූත්‍රයේ. බොන්න පුරුදුණයි කියලා හිතන්න. බීවා. ඒ වලට ඇති වගේ. හෙට හැන්දෑවට ආයෙත් පිපාසය නැත්තම් ඕනකම එනවා. ඒ නිසා බුදුන් වහන්සේ වදාරනවා බීලා කවදාවත් ඇති වෙන්නේ නැහැ. සිංහල තේරුම මම ඒ කිව්වේ. මත්පැන් බොන්නාට නත්ති තිත්ති තෘප්තියක් නමක බන්න හම්බ වෙන්නේ නැහැ. තවත් කාරණා තුනක් තියෙනවා ඒකේ අද මෙතෙන්ට අදාළ නැහැ. අන්න ඒ වගේ මේ අරමුණු රසය විඳලා විඳින සැපත වේදිත සුවය කාටවත් කවදාවත් ඇති උනේ ඉවර උනේ නැහැ. ඊට එහායින් හම්බ වෙනවා. ඊට එහායින් හොයනවා. මට මතකයි හරි ලස්සන උදාහරණයක් තියෙනවා මගේ ළඟ. ඔය මේ බස් රථෙන් ගමන් යන තරුණ කාලේ රීදුරු මහත්මයා පිටිපස්සේ පළවෙනි ආසනේනේ අපි වාඩි වෙන්නේ. දැන් මේ රීදුරු මහත්මයාගේ හිසට නැත්තම් දෙපැත්තෙන් පාර බලන් යනකොට මේ සමතලා කරන ලද නැත්තම් කාපට් පාරේ කිලෝමීටර් කාලක් භාගයක් අතර දුරින් වතුර පේනවා. ඒ හරියට යනකොට වතුර නෑ, තව ටිකක් ඈතින් පේනවා. ඒ වැහලා නෙවෙයි. ඒ අර ඡායාව ඇහැට වැටෙන හැටි. අර මිරිගෝ කියන වචනින් පෙන්වන්නේ යන්නේ ඒකයි. ඒ සමතලාපලේ තව කොච්චර එහාට ගියත් ඈතින් පේනව ඇරුණ හම්බ වෙන්නේ නැහැ. ඒ මිරිගුව. යන්න ඈතට යනවා. අන්න ඒ වගේ මේ වේදිත සුඛේ ඇති වෙන්නේ නැහැ. ඊට එහා එකට හොයන්න හිතනවා. ඒක ඉවරයක් නැහැ. මොකද ඒක හටගත්තට වින්දට නැති වෙන බැවින්. අර මත්පැන් වෙන පුද්ගලයා අදත් බීලා හෙටත් බීලා අනිද්දත් බීලා එහෙම ගියාම මොකද වෙන්නේ? එක්කෝ අග්මාව සවුත් වෙලා යනවා නැත්නම් අකුඩු දෙක සවුත් වෙලා යනවා. දැන්
අන්න හොයලා හම්බුණ දේ අන්තිමට. අවුරුදු 60ක් 70ක් 100ක් ජීවත් වෙන්න හිටපු එක 15කින් විතර ඉන්ද්‍රිය කට්ලේ දුර්වල වෙන නිසා යන්න වුණා. හම්බුනේ නෑනේ. අන්න ඒ වගේ අරමුණු රසයේ විඳලා ඇති වුණ කෙනෙක් ලෝකේ නෑ. හෙලිකල දහමේ පවතිනවා. කාමසුකල්ලිකාන යෝගෝ දුක්ඛෝ හීනෝ ගම්මෝ පුතුක්ජනකෝ අනරියෝ අනත්ත සංහිතෝ අන්න හෙලිකල දේ. අනාර්යයි අනාර්ථ සහිතයි භවගාමී. ඒක තේරුණා ඊට එහා පාරක් හෙව්වා කැලියට ගිහින්. එයත් මැදුම් පිළිවෙත නෙමෙයි. අන්න ඒ අර निराහාරව සිටීම නැත්නම් සමාජයේ මුණ ගැසී නොසිටීම නැත්නම් නාරිලතා මලක් දිසවත් නොබලා සිටීම ආහාරයෙන් ශරීරය කෙසඟ කර ගැනීම එක අරමුණක් තුළ හිත තබා ගැනීම අනිකට මුණ නොදී මේ වගේ කාරණා. තමා තවන කියන්නේ ඒකයි. මේ තමා තවන කියන පදේ ගැටලුවක් තියෙනවා. ඒ තමා කියන්නේ කයද? එහෙම තමයි අපේ අය හිතන්නේ. නෑ. කයට නෙමෙයි තමා කියන්නේ. අත්තානං චේපි අංජන්නා තමාට තමා ප්‍රිය නම්. අත්ත ආත්ම කියන ස්වභාවය තවන්න වෙනවා. එමනම් එතන කරන්නේ අර හොයපු පැත්ත එන්න නොදී තමන්ගේ හිතට උපදිනකොට එන්න නොදී වෙනත් තැනකින් වසා දමන එක. ඕක මට එපා මට මේ සංසුන්සුය හොඳයි කියලා. අන්නේ විදිහට තමා කියන එකේ තේරුම මම දකින්නේ කයකට කියන කතාවක් නෙවෙයි. අර අත්දීපා තමා දියුණක් කරගන්න කියලා පෙන්වන්නේ. අන්න ඒ බඳු ඇති ස්වභාවයක් අත්ත කියන එකේ තේරුම. මේ ඇති ස්වභාවයට යන්න නොදී ඊට මෙහා පැත්තේ නතර වෙන එකක් තමයි මේ අත්ත කිලමතානුයෝගය කියන්නේ. කිලමතානු කියන වචනේ තේරෙනවා ක්ලමත අනුയോഗ. අනුയോഗ නැවත නැවතත් දෙදීම නැත්නම් ක්ලමත කියන එකේ තේරුම නිකන් සිහි විකල් කිරීම කලන්තේ දාලා වැටෙන ස්වභාවය වගේ අඩපණ කිරීම කියන එක. ඔවුන් ඇත්තටම කළේ සමාජයට මුණදී නොදී අඩපණ කරන එක. ආහාර සීමා කොට අඩපණ කරන එක. ඒ විදිහට අර ඒවා අඩු වුණාමත් කෙනෙකුට එච්චර දඟකාරකමක් කැළමිලි ස්වභාවයක් නැහැ. ඉන්න පුළුවන් දවස් දෙකක් තුනක් කැලේට වෙලා නැත්තම් සංසුන්ව. ඒ යටපත් කිරීම සංසුන් කිරීමේ ප්‍රතිඵලය තමයි වුන්ට අර ඥාන සහ ධානය හම්බ වෙන්නේ. එතකොට වුන් රැවටෙනවා ඒවට. කාමාරමුණ යටපත් කරනකොට අරව උපදිනකොට ඒවා මහ ලොකු දේවල් කියලා හිතාන ඒවා ඔස්සේ යනවා. ඒ අත්දැකීම ලබන බෝධිසත්වයන් වහන්සේ ද්වේමේ බික්ක යන්තා පබ්බජිතේන සේවිතබ්බා. දුක් ගෙවන මගේ යන කෙනෙක් නැත්තම් මේ අන්ත දෙකේ අනුගමනය කරලා හරියන්නේ නැහැ. ඇඳුම් වලින් නෙමෙයි පෙන්වන්නේ අනුගමනීය ප්‍රතිපදාවේ ගිහින් හරියන්නේ නැහැ කියන එක. අනේ ඒක තමයි අපි මෙතන පැහැදිලි කරන්නේ. නුවණැස විහිදා වටහා ගද්දය මිනිසුන් අභිමුවේ හෙළි වෙන්නේ කොහොමද? මිනිසුන්ට පේනවා මව කුසින් බිහිවන පුද්ගලයෙක් මැරෙන කල්ම ඉන්නවා. එයා ස්ත්‍රිය, එයා පුරුෂයා වශයෙන් නම් කරනු ලබනවා. ඒ මිනිසුන්ට පේන හැටි. නමුත් තථාගතයන් වහන්සේ ඒ පුද්ගලයා හෙවත් මම නෑ කියලා හැම ත්‍රිපිටකයේ දේශනා කරන්නේ නෑ. අපේ අයට වැරදිලා තියෙන්නේ මෙතන තමයි. අපේ අය මේ ශාරීරික කොටස් 32කට බෙදලා ඒකේ මම නෑ කියන්න තමයි දන්නේ. බුදුරජාණන් වහන්සේ මමත්වය කියන්නේ ශාරීරික කොටස් 32කේ මම නැති එක නෙවෙයි. මමත්වෙන් ගැනීම වෙන එකක්. ඒක ශරීරයට සම්බන්ධ කතාවක් නෙවෙයි. ඇසේ කනේ නාසයේ දිවේ කයේ උපදින අරමුණකදී අරමුණක් සමග ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් ඇති වුණාම ඒ අරමුණයි මමත්වයෙන් ගන්නෙ. ඒතන් මම කියන්නේ ඒ මගේ කියන අර්ථය ඒ ශරීරය මගේ කියන එක නෙවෙයි. ඒතවහන් අස්මින් කියන්නේ ඒ මම මගේ කියන්නේ ශරීරය මගේ කියන එක නෙවෙයි. ඒසෝ මේ අත්තා ඒ මගේ ආත්මය කියන්නේ ශරීරය මගේ ආත්මය කියන එක නෙවෙයි. ඒ මොහොතට ආවා වූ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ, පවපින ධානයේ, ලෝභය, දේශේ, මෝහය ඒවා තමයි එය. අන්නේ ඕනෑම දෙයක් සමග ඇලීමෙන් ගැටීමෙන් එය මම.
අන්න එහෙම ඒක පැහැදිලි කරගන්න ඕන. නැතුව කවදාවත් මේ සමාජයේ මිනිස්සු ඒ දෙයකට මේක මගේ මේක මම මේක මගේ ආත්ම කියලා ගත්තාම මේ ලෝකේ හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒක තේරුම් ගන්න ඕනේ මේ ආසක්ත වීම හේවත් ඇලීම මුලාව ගැටීම මුලාව තමයි මමත්වෙන් ගැනීම කියලා පෙන්වන්නේ. මඤ්ඤමානය. එතකොට ඒක ලස්සන වචනකින් පැහැදිලි කරනවා තථාගතයන් වහන්සේ. අන්න ඒක තමයි අපිට හොයාගන්න ඕන දේ. ඒක අපිට පාසල් අධ්‍යාපනයේ පටන් හමු වෙන වචනේ. නමුත් අදාළ තැනට ප්‍රවිෂ්ඨ වෙන්න අදාළ අරුත් ගන්න බැරි වෙලා තියෙනවා අපිට. වචනේ තමයි සක්කාය දිට්ඨිය නැත්නම් සක්කාය දිට්ඨි භව සංයෝජනය. සසරට බැඳෙන එක. ඉතින් ඕකට කවුරු හරි පාසල් ගුරුවරයෙක් මම කියන හැඟීම මම වගේ කියන හැඟීම ඉන්නවා තියෙන හැමෝම කියලා උගන්වපුවම ඒක කියා ඉන්නවා. ඉන්හාට වුන් මේ සක්කාය හෝ දිට්ඨි හොයන්නේ නැහැ. අදටත් සමාජයේට බහුතරයකට සක්කාය හෝ සක්කාය දිට්ඨි පිළිබඳ වැටහීමක් නැහැ කියන දන්නව වරනවා වචනේ. අන්න බුදුරජාණන් වහන්සේලාගේ කියන්නේ මේ සක්කාය දිට්ඨියට බැඳීම වෙනුවට සක්කාය දිට්ඨිය කැඩීමක් උගන්වනවා. අන්න අර කාමසුකල්ලිකාන යෝගය තුල අරමුණු සක්කාය දිට්ඨිය බැඳෙමින් කම්සුව වින්දා. ඒක අතහැරපු අය සක්කාය දිට්ඨිය වෙනුවට රූප රාගයට බැඳෙමින් අරූප රාගයට බැඳෙමින් තව පැත්තක් හදාගත්තා. භවගාමී. අන්නේ සක්කාය සමුදේගාමිනී ප්‍රතිපදාව කියන එක මේ සූත්‍ර දේශනාවල අනුතුරු පැහැදිලි කරව දාරනවා. ඒ සක්කාය කියන්නේ මේ කයට කියලා මෙක් කියනවා නම් එයාට මම කියනවා චුල්ල වේදල සූත්‍රයේ කියවලා බලන්න කියලා. එහෙම නැත්නම් තවත් එබඳු සූත්‍ර සඳහන් වෙනවා. එහි සක්කාය පිළිබඳ විවරණය අපි මෙතෙන්ට ගනිමු. මේ එලිකර දහම තෝරා ගන්න ඕන නිසා. සංගමිත්ත නෙවෙයි රහත් මෙහෙණියක් චුල්ල වේදල සූත්‍රය සඳහන්ව ඉන්නා වූ පැවිදි වී සදහම් තේරුම් අරගෙන ගමට ආපු කෙනෙක්. ඇගේ ගිහි කල ස්වාමි පුරුෂයා ඈ පිළිබඳව විශ්වාස කළේ නැහැ මෙහෙම ඇවිදින් ඉන්නවයි කියලා. ගෙදර එන්න හිතලා ආසාවෙන් වෙ ඉන්නේ ලැජ්ජාවේ මකට වෙලා කියලා හිතාන ඈ පිළිබඳ පරීක්ෂණයක් පවත්වනවා. අන්න ඒකේ විසාක සිටුවරයයි ධම්මදින්නාවයි වචන දෙක එහෙමයි ගන්න ඕනේ. ඒකේ විසාක සිටුවරයාගේ ප්‍රශ්නේ හොඳට හදාරන්න. ආර්යාවෙනි සක්කාය කියලා කියනවා කොපමණකින්ද සක්කාය කියලා කියන්නේ. අන්න අපේ රටේ ඉන්න අය කියන අර්ථය තමයි බොහෝ දෙනෙක් හිතන්නේ. සක්කාය කියන්නේ මේකයි. එහෙම නෑ ඒකේ. ඒකේ සඳහන් කරනවා උපාදානයට හේතු වෙන්නා වූ ස්කන්ධ පහට සක්කාය. ස්කන්ධ පහ කියන්නේ කය. ස්කන්ධ පහට නමක් සක්කාය. ස්කන්ධ පහට එන දේ මමත්වයෙන් ගැනීම සක්කාය දිට්ඨිය. එතකොට සක්කාය දිට්ඨිය කය නෙමෙයි තියෙන්නේ අරමුණ මමත්වයෙන් ගැනීමනේ. අන්න ඒක තේරුම් ගන්න බැරිකම තමයි ඔය හෙලි කළ දහම වරද්දා ගැනීම කියලා පෙන්වන්නේ. ස්කන්ධ පහව තේරුම් ගන්න ඕන නම් සත්තට්ඨාන කුසල සූත්‍රයෙන් ගත්තාම කය කියලා කියන්නේ පැහැදිලිව පෙන්නනවා මිනිසාට ඇහැ කන නාසය දිව කය දොරවල් හයක් තියෙනවා. දොරවල් හයෙන් ගන්න අරමුණු නිසා අරමුණු වල වේදනා හයක් සංඥා හයක් සංකාර හයක් විඥාන හයක් පහළ වෙනවායි කියලා. ඒ නිසා ස්කන්ධ පහළ වෙන්නේ පස්දරේ අරමුණු රස විඳින්න යාමෙන් කියන එක පිළිබඳ ගලපා ගත්තාම සක්කාය කියන්නේ මේකයි කියන මිත්‍යා සංකල්පයෙන් මිදෙන්න පුළුවන් කෙනෙකුට. දැන් එතකොට ජීවිතේටම සක්කාය දිට්ඨිය මෙතන එක සැරයක් නෙමෙයි. අරමුණේ ඇලෙන ඕනෑම මොහොතක සක්කාය දිට්ඨිය. පංචස්කන්ධය මමත්වෙන් ගත්තාම පංච උපාදානස්කන්ධය වෙනවා. පංච උපාදානස්කන්ධය නැසෙන්නේ සසරට උපදින්න හේතුවක් තියලා. අන්නේ සසර උපදින්න හේතුවක් තියෙන එකට කියනවා සංයෝජනය කියලා.
පළවෙනි සංයෝජනය. අන්න අපිට හොයාගන්න පුළුවන් රාත්තකල මතාන යෝගී හරි කාමසිකාලිකාන යෝගී හරි ඕක විස්තර කරන්නේ නැහැ. උන්වහන්සේ සත්‍යයා පවෙන් සක්කාය දිට්ඨියට බැඳෙන හැටි, පිනෙන් සක්කාය දිට්ඨියට බැඳෙන හැටි, ධානයෙන් සක්කාය දිට්ඨියට මේකට කියන්නේ රූප රාගයට හෝ අරූප රාගයට බැඳෙන හැටි ඔහු තුලින් පෙන්වා දෙනවා. ඒක තමයි අපි මේ පැහැදිලි කරමින් ඉන්නේ. මිනිසුන් අභිමුව භවගාමිත්වයේ ආකාර තුන බුදුන් වහන්සේ හෙළි කරන අතර එකට විකල්පයක් වශයෙන් භව නිරෝධගාමිත්වය හෙළි කරලා දෙනවා. අන්න එක තමයි බුදුවරයාගෙන් ගන්න තියෙන මඟ. අන වත්මන් සමාජයේ දෙස බැලුවම අපට භව නිරෝධගාමී මාර්ගයට තිත තියලා ඒක වසා දමලා භවගාමී මාර්ගයේ හොඳ එකක් තොරන සසර යන්න බුද්ධ ආගම හදලා තියෙනවා. ගැලපෙන්නේ නැත්තේ සා තථාගතෝ භව නිරෝධාය ධම්මං දේසේති. එහෙම පදයක් තියෙන නිසා අර අදහස ගැලපෙන්නේ නැහැ. තථාගතවරු භව නිරෝධය පිණිසමයි ධර්ම දේශනා කරන්නේ. ඒක තමයි ඒ නුවණැස විහිදා හෙළි කළ දේ. දැන් ඔබට අධ්‍යාපනය ලබා දෙන්න මවට පුළුවනි. ජීවත් කරවන්න පියාට පුළුවනි. ගුරුවරයාට පුළුවනි ඔබට යමක් ලබා දෙන්න. නමුත් මේ භවගාමිත්වය ඔබ හදාගත්තේ භව නිරෝධ කරන්න ඔබ වෙනුවෙන් කාටවත් බෑ. මොකද මේ වැරදීම තම තමන්ට අදාළ පෞද්ගලික දෙයක්. නිවැරදි කර ගැනීම තමන් විසින්ම කරන්න ඕන දෙයක්. එනිසා සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාව බුදුහාමුදුරෝ දේශනා කළේ නැහැ. මිනිසුන් කරමින් හිටපු නිසා ඒක පෙන්නවා. මෙන්න ඔබලා සසරේ අවදින් හැටි. එතෙන්ට උන්වහන්සේ විකල්පයක් යෝජනා කළා සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. සංයෝජනයෙන් එක වෙනකොට සංයෝජනයෙන් සසරට බැඳෙන එක වෙනකොට සංයෝජනයෙන් සසර මිදෙන ප්‍රතිපදාව. ඒක නුවණැස විහිදා හෙළි කළ දේ. බුදුවරයෙක් පහළ නොවන සමාජයේ මේ තුන් දේවල් එකතු කරගෙන පවත්වන්න පුළුවනි. මෙතනින් එහා පැත්තට යන්න පුළුවනි. සංසාරයේ කාම රූප අරූප භවත්‍රය ඇවිදින්නත් පුළුවනි. ආයෙත් මෙහෙනකොට බුදුවරයා හෙළිකන දහම නැත්නම් ආයෙත් අර අபிසංකාර රැස් කළා යන්න ඇරුණාම අබුද්ධෝත්පාදයක සදහම් හමු නොවන තැනක මිදෙන මඟ හමු වෙන්නේ නැහැ. ඔය ඔබමා ඇතුළු අපේ මුතුන් මිත්තන්ට අවුරුදු 700ක් තිස්සේ අපිම වෙන්න පුළුවන් මේ පාරම්පරික වශයෙන් ඉන්න ඇත්තෙත් ඩීටි වශයෙන් සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාව වැරුණාම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ලැබිලා තිබුණේ නැහැ. දානෙත් දුන්නා, සිරුර රැක්ක භාවනාත් කළා, උපසම්පදාවත් වුණා. හැබැයි සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාව තුල ඇරුණාම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව හමුුනේ නැහැ. අනෝබට මේක වැටහෙන්න වෙනවා. දැන් ඒ සංඋදය එක්ක හට ගැනීම. එතනම අවසන් කිරීම. එක්ක හට ගැනීමේදී අනාගත ඵල හදන බැවින් සංයෝජනයමින් සතරක් හදනවා. සතර හදන තැනම සතර නිමා කරන්නේ කෙසේද? ඊළඟ පදේ කොහොමද තිබෙන්නේ? සදහම් පෙළහර නුවණැත්තන්ගේ සවනට මී බිඳුවක් වෙනවා. සාමාන්‍යයෙන් එක ගම්බද ව්‍යවහාරයේ තියෙන නිසායි මම එහෙම ගත්තේ. නැත්තම් සවනට මී බිඳු කියන එක මට නම් තේරෙන්නේ දිවට මී බිඳු යරනවා සවනට මී බිඳු දැනෙන්නේ නැහැ. කනට පැණිමක් කරෝයි කියලා හදාිනවයි. නමුත් ඒකෙන් කියන්න හදන්නේ මිහිරි කියන එක. ඒ නිසා එහෙම ගත්තේ. සාමාන්‍යයෙන් ගමක හැදුන කෙනෙක් වශයෙන් මේ උපමා රූපක මටත් හුරු තියෙනවා. අන්න තේරෙන පුද්ගලයාට තමයි සදහම් සවනට මී බිඳු වගේ වෙන්නේ කියලා. ඇහෙනකොට. එතකොට මොකද්ද තේරෙනව ඇත්තේ? මොනවද අපි මේ කරමින් ඉන්නේ? කොයි දේ කළත් භවගාමී සසර හදනවා. විපාක තිබුණාට පුණ්‍ය විපාකේ, විපාක තිබුණාට පාප විපාකේ, පාප විපාකේ පුණ්‍ය විපාකේ දෙකේම අටලොදහමේ කම්පාව නැමැති මේ ලෝකෙ සිද්ධීන් සමග ඇති වෙන දෙවීම් තැවීම් සියල්ල බාර ගන්න වෙනවා.
අන බුදුවරු සහම් දේශනා කරනකොට තමන් තේරුම් තමන් යන මග වැරදි කියලා තේරෙනවා. එනම් ඔබ තුළින් ඔබ සක්කාය සමුදයගාමිනී ප්‍රතිපදාව තේරුම් අරන සක්කාය සමුදයගාමිනී ප්‍රතිපදාව වැරදි කියලා තේරුම් ගන්න වෙනවා. ඒ සමුදයගාමිනී ප්‍රතිපදාව වෙනුවට ඒ මොහොතම නිරෝධගාමිනී ප්‍රතිපදාවට යන්න බුදුහාමුදුරුවෝ අදාළ පරිදි අපිට ටික ටික අපේ ඇතුළට ලං වෙන්න වෙනවා. අපේ ඇතුළත ක්‍රියාවලියට ලං වෙන්න වෙනවා. සාමාන්‍යයෙන් ඔය පුද්ගලයෙක් ජීවත් වෙනකොට ඇතුළත ක්‍රියාවලිය ගැන බලන්නේ නැහනේ. කනවා බොනවා යනවා එනවා පොල් කඩනවා හානවා පෝරු ගන්නවා වශයෙන් බාහිර ක්‍රියාවක් කරනවා ඇරුණාම මේවා ඇස කන නාසය දිව කය සිත මුල් කරගෙන සිදුවන ක්‍රියා කියලා එතනින් බලන්නේ නැහැ. පිටට ආවෙන් පස්සේ නම් තියනවා ඇරුණාම. නමුත් මුලින් ගත්තාම මනෝපුබ්බංගමා ධම්මා. කය වචන නෙමෙයි මුල් වෙන්නේ මනස. අන්න එතනින් තමයි බුදුන් වහන්සේ මේක බලන්න උගන්වන්නේ. ජීවිතේ මේකක් වශයෙන් බලන්න කියලා උගන්වන්නේ නැහැ. දැන් කෙරෙන කටයුත්ත කොහෙන්ද කෙරෙන්නේ? ඒකෙදි මොකද වෙන්නේ? දැන් කෙරෙන කටයුත්ත ඕනෑම කෙනෙකුට සබසූත්‍රයේ පෙන්වා තිබෙනවා. ඇසත් රූපයත්, කනත් ශබ්දයත්, නාසයත් ගන්ධයත්, දිවත් රසත්, කයත් පහතත්, හිතත් අරමුණුත් මේ හයෙන් එකයි. ඔන්න සබ්බ නැත්තම් සියල්ල. මේකත් එක්කලා එකතු වෙන එක. එතකොට අන්න අපට පුද්ගලයෙක් වශයෙන් බලනවා වෙනුවට පුද්ගලයා තුළ දැන් ක්‍රියාත්මක වෙන ඇසේ කනේ නාසයේ දිවේ කය සිදු වෙන ධර්මතාවයේ න්‍යාය හොයාගන්න වෙනවා. ඇයි හොයාගන්න වෙන්නේ? ඒක තුළ තමයි සසරට බැඳෙන හැටි පෙන්වන්නේ. ඒක තුළ තමයි සසරෙන් මිදෙන හැටි පෙන්වන්නේ. අන්නේ කරුණු පිළිබඳව කෙනෙකුට වටහා ගන්න පුළුවන් ආකාරයේ පිළිබඳ නුවණක් තියෙනකොට ඔහු පිළිබඳව උන්වහන්සේ වදාරනවා. ගම්බීරේසු ඨානාඨානේසු පඤ්ඤා චක්කුං කමති. ගැඹුරු තැන් කෙරෙහි ප්‍රඥා සුවමදිනවා. කුමක් වේ යුතුද මේ නුවණ සුහිදා හෙළි කර දහමෙන් ශ්‍රාවකයන්ට ලැබෙන අවබෝධය? අනේ අපිම මේ අරමුණයන්ගේ ඇලීමේ ගැටීමේ ප්‍රතිඵලයක් වශයෙන් මුලාවීමේ ප්‍රතිඵලයක් වශයෙන් නැති සසරක් හදාගෙන සසරේ යන්න ලෑස්ති වෙනවා. යන්නෙකුත් නැහැ යාමකුත් තියෙනවා. ඒකට කියනවා පුණ්‍ය අපුණ්‍ය ආනිජ්‍ය වශයෙන් එක් කරන්නා වූ කර්මයක අනාගත ඵලයේවත් විපාකය. ඒක සමාජයේ පිළිගන්නවා. ඒක හොඳ පැත්ත හොඳ එකක්, නරක පැත්ත නරක එකක් කියන නරක එක කරන්න ඕනේ නැහැ, හොඳ එක කරාම හොඳයි කියලා. බුදුරජාණන් වහන්සේ සසර හදන්න එපා, සසර හදන එක වැරදි කියලා පෙන්වන්න උත්සාහ කරනවා. අබුද්ධෝත්පාදයක ඕන තරක ඉපදලා සසර හදලා සසර ඇදින්න පුළුවන්. නමුත් බුදුවරුන්ගේ භව නිරෝධගාමී ප්‍රතිපදාවේ තමයි සසර හදන එක වෙනකොට සසර හදන එක නවත්තන්න පුළුවන් වෙන්නේ. අන්න නුවණස විහිදා හෙළි කළ දහමේ කරුණු දෙකක පුළුල් අවබෝධය එළියට එනවා. ඒක අපි වචන කීපයකින් ගනිමු. සියල්ල විස්තර කරන්න ගන්න නැතුව. මිනිසා ප්‍රමාදී. සමස්ත මිනිස් සමාජයේම ප්‍රමාදී. බුදුවරු හෙළි කර වදාළ ධර්මයේ තේරුම් ගත්ත අය පමණක් අපමාදී. ඔන්න පාරවල් දෙක. එහෙම නැත්නම් මිනිසා අයෝනිසෝ මනසිකාරයෙන් යුක්තයි. මිනිසාට බුදුරු හෙළි කර මාර්ගය ඔස්සේ අයෝනිසෝ මනසිකාරය වෙනකොට ඒ මොහොතේ යෝනිසෝ මනසිකාරය ගන්න පුළුවන්. අන්න එහෙම සිදුවෙමින් පවතින දේ සහ කළ යුතු දේ කියලා දෙකකට මේ
භව බන්ධනය සහ භව නිරෝධය සිදුවන ආකාරය තථාගතයන් වහන්සේ ස්වකීය ජීවිත කාලය පුරා ලෝකේ තියෙන සියලුම දේවල් උදාහරණයට ගනිමින් උත්සාහ දරලා තියෙනවා පැහැදිලි කරන්න. අන්න ඒක අහන්න හම්බ වෙන එක තමයි අර සවනට මී බිඳු බඳු වෙනවා කියලා කියන්නේ. ඒක අපි පෙර දිනක කර දේශනාවක් වශයෙන් ගත්තොත් එහෙම ඒක විස්තර කරන්න ගන්න නැතුව වචන දෙකක් වශයෙන් ගනිමු. වෙන පැත්තකින් අද අපි ගනිමු ඒක. ඒ උදුන් වහන්සේ වදාළ පමාද විහරණය සක්කාය සමදයාගාමිනී ප්‍රතිපදාව නැත්තම් සසරට බැඳෙන එක තථාගතයන් වහන්සේ කොහොමද පෙන්වලා තිබෙන්නේ? අපි ළඟ සිදුවන ක්‍රියාවක් වශයෙන් මේ මොහොතේ මේ අරමුණු රස විඳින්නට යාමෙන් අරමුණු රසය විඳීම වෙනුවට තවදුරටත් අරමුණු රසය විඳීමේ ඕනකමක් ඉදිරියට තබමින් මේ මොහොත නැති වුණාට අනාගත ඵලයකට හේතු ඉතුරු කරමින් යන ගමන අවශේෂ නිරෝධය. තමන් පවොස්සේ පිනොස්සේ ධානොස්සේ අවශේෂ නිරෝධයේ යෙදමින් ඉන්න බව ධර්මශ්‍රවණය කරන ඕනෑ කෙනෙකුට තේරුම් ගන්න පුළුවනි නම් මොකද අපි මේ කරන්නේ කියන එක තේරෙනවා. අවශේෂයෙන් නිරෝධ කරන මොහොත නිරවශේෂයෙන් නිරෝධ කරන්න පුළුවන් බව සඳහා ඊට වීරිය කළ යුතු බව. එඳා සතියක් භාවිතා කරන්න ඕන බව තමයි අර සවනට මී බිඳු කියන පදයෙන් සදහම් පෙළහරක් බවට පත් වෙන්නේ. ඒ වචනේ තේරුම් ගන්න. පෙළහර. ප්‍රාතිහාර්ය පාටිහාර්ය කියන වචන පාවිච්චි කරනවා. අදටත් වෙනත් ආගම් සහ බෞද්ධ ආගමේ සද්ධාම පාටිහාරියට තැනක් නැහැ. වෙන මොනවා හරි අద్භූත දේවල් වශයෙන් පෙන්වනවා ඒක තමයි පාටිහාරිය කියලා පෙන්වන්නේ. බොමුලකෙන් ශරීරය වගේ ලකුණක් පහළ වෙන එක, චෛත්‍යකින් බුදුරැස් විහිදෙන එක, නැත්නම් තව මොනවා හරි බඳු කාරණා. ආදේශනා ඉදු පෙළහර ආදේශනා පෙළහර අනුශාසනා පෙළහර කියන වචන තුනක් යටතේදී අනර අත්කිලමතානුයෝගින් මිනිසාව විස්මයටපත් කරන ධර්මදා ටිකක් හොයන් හිටියා. ඒක උන්වහන්සේ තහනම් කළ හසුන තුළ අනිත් සසුන වල තිබෙන බැවින් ඉදු පෙළහර කියලා. තවත් රටේ තොටේ අනාගතේ සිද්ධ වෙන දේවල් මිනිසුන් අතර සිදුවන දේවල් හොයා දීම වැනි කාරණා වලින් මවිතයටපත් කරනවා මිනිසුන් ආදේශනා කියලා. ඒකත් වෙනස් සමාජවල තිබෙනවා. ඒ නිසා ඒ පාටිහාරිය පස්සේ ගියොත් තමා රවටා ගැනීමක් කරුණාම තමා ගලවා ගැනීමක් හමු වෙන පාරක් එකේ නැහැ. ඒ නිසා බුදු සමය තුළ වැදගත්ම වන්නේ අනුශාසනා පෙළහර. ඒතං බුද්ධානං ශාසනං බුදුරුන්ගේ නිර්දේශය. ගත යුතු මඟ පැහැදිලි කිරීම කියන අර්ථය ගත්තාම හරි ඔකට අනුශාසනා පෙළහර. අනන්ත වාරයක් සසරේ බැඳමින් නැවදින් මේ ජීවිතයේ සසරේ බැඳමින් නැවදින් භවගාමී වෙලා ගැලවෙන්න බැරි විදිහට පෘථග්ජන පුද්ගලෙක් වශයෙන් යන්න හදාන තිබෙනවා. දැන් අපට මේ සවනට මීවිදු හම්බ වෙලා නේ තියෙන්නේ. අපි දැන් මොනවා කරන අයද? අන්න එතන තමයි සමාජයේ වරද්දන තියෙන්නේ. සමහර තරුණ අයට ඕවා කරලා හරියන්නේ නැහැ, හම්බ කරලා හරියන්නේ නැහැ, කැලේට එන්න කියලා මහාන කරනවා. ඒකලු අතහැරීම කියලා කියන්නේ. අස් කරනවා කියලා. වස පිට ගෙවල් දොරවල් හරකබාන මේ සියලු දේවල් ටික අතහැරලා යන එක අතහැරීම කියලා සමාජය පිළිගන්නවා. එහෙම ගියාපුවම මේ වෙනුවෙන් කන්න බොන්න අදින්න තව කවුරු හරි මහන්සි වෙන්න වෙනවා. එහෙම ගියාම මේ සඳහා තියෙන්නේ වනාන්තරගත වුණා සඳහා නැත්තම් විතරයි. නමුත් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාහිතාය සුඛාය දේමනුස්සානම් පදයෙන් පෙන්වන්නේ පැවිද්දන් සඳහා පවණයි, ආරණ්‍යගත වෙන සඳහා පවණයි, පිරිමින් සඳහා පවණයි කියලා නෙමෙයි.
බොහෝ ජනයාට හිතසුව පිණිස. ඒ බොහෝ ජනයාගේ අස් කරන්න පුළුවන් අය ස්ත්‍රීන් තුළ පුරුෂයන් තුළ ගිහියන් තුළ පැවිද්දන් තුළ හැමතැනම හිටිය හැකි. බැරි අයත් හැමතැනම හිටිය හැකි. පුළුවන් තැන වගේම. අපි තේරුම් ගන්න ඕනේ ඒකයි. ඒකේ ඇඳුමේ විශේෂත්වයක් නෙමෙයි. මේ රැස්කිරීම අස්කිරීම කියන වචන දෙක මෙන්න මේ වර්තමාන මොහොතේ Tamanගේ අරමුණ තුල අනාගතයට තැබීම රැස්කිරීමයි. නැත්නම් අවශේෂ නිරෝධය නැත්නම් කර්ම රැස්කිරීම. කර්ම රැස් කරපුවාම විපාක වශයෙන් අනාගතයට යන්න සිද්ධ වෙනවා. සසර ගමන කෙලවර කරන්න නම් අනාගතයට හේතු තියලා බෑ. ගොයන්ගහ පැවුනහම ගොයන්ගහලි මේ පුච්චලා දාලා ගියාට කරල පැවුනහම ඊළඟ කන්නට පැලවෙනවා. ඒ ඉන්න කන්න සඳහා බීජ සකස් කර ඇති බැවින්. එනිසා එබඳු බීජ නුනාට කර්ම බීජ කියන වචනෙන් පෙන්වන්නේ පාප කර්ම බීජ අපායේ පැලවෙන බව. පුණ්‍ය කර්ම බීජ කාමසුගතියේ පැලවෙන බව. ධාන කර්ම බීජ බඹලව පැලවෙන බව. අන්න ඒ වාස් කරන්න ඕන. භව ගමන නවත්තන්නට නම් ඒ භව ගමනට යන්න තියෙන හේතු නවත්තන්න වෙනවා. ඒකෙන් කියන්නේ හැමෝම හැමදේම නවත්තන්න ඕන කියන එකේ Tamanට තියෙන දේ නවත්තන්න ඕන. අපිට රූපී අරූපී ධානවල භවගාමිත්වයක් හම්බෙලා නැහැ. අපි ඒව නවත්තන්න දඟලන්න ඕන නැහැ. අපිට තිබෙන්නේ මේ කාම ලෝකේ ජීවත් වෙලා පව රැස් කිරීමේ පින රැස් කිරීමේ තුල උපදුන්නා වූ කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසා විතර්කයේ එකතු වීමෙන් රැස් වෙන ප්‍රතිපදාව අපිට හුරු වෙලා තියෙන්නේ. එකතු වීමෙන් රැස් වෙන ප්‍රතිපදාව වෙනුවට මේ මොහොත එකතු නොවෙන්නට අන්න නුවණැත්තන්ගේ සවනට මීබිඳු වෙන්නේ වර්තමාන මොහොත සසරට බැඳිලා අවසන් කරන එක වෙනුවට සසරට බැඳෙන්නේ නැතුව අවසන් කරන්න පුළුවන් පෙළක් ත්‍රිපිටකය තුල තිබෙනවා. අපිත් හෙව්වේ ඒක තමයි. 1975 සිට 2000 විතර දක්වා හොයාගෙන එනකොටත් යම් යම් දේවල් තේරලා තිබුණාට අග කෙලවර හොයාගන්න බැරි වුණා 2005 වෙනකලුත් පොත්පත් පරිහරණය කරමින් ওই ටික කියෙව්වට ඔය තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදානච්ච බව කියෙව්වට පස්ස නිරෝධෝ වේදනා නිරෝධා වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා භව නිරෝධා කියලා කියෙව්වට මේක වෙන තැන හොයාගන්න බැරි වුණා. පොතේනේ ඒක බලන්නේ අපි ඒක හොයන්න බැරි. පොතේ තිබෙන පෙළ දහම ඇසේ කනේ නාසයේ දිවේ කයේ වර්තමාන මොහොතේ පාවිච්චි කරන්න ගත්තාම ඔන්න දැන් සවනට මීමිදු. රැස් කරන තැන අස් කරන්න. කර්ම රැස් කරන තැන කර්මසය කරන්න. රැස් කිරීම උපාදාන සහිත වෙනවා, අස් කිරීම උපාදානෙන් මිදීම වෙනවා. රැස් කිරීම අවශේෂයෙන් නිරෝධ කිරීම වෙනවා, අස් කිරීම නිර්වශේෂයෙන් නිරෝධ කිරීම. අවශේෂයෙන් නිරෝධ කළොත් තමයි සසර ගමනට හේතු ඉතුරු වෙන්නේ. නිර්වශේෂයෙන් නිරෝධ කළොත් භව නිරෝධය නිබ්බාන. දැන් අන්න බුදුවරයා ලෝකෙට පහළ වෙලා අත්කලමතාන යෝගයේ කාමසුකල්ලිකාන යෝගයේ කියන දෙපැත්ත අතහැරමින් දෙකේම ඉන්න අයට කොකෙටියක් කමන්නේ. සසරක් හදන්න නැතුව මේ මොහොත සසර නිමා කරන විදිය පුරා 45 වසක් ලෝකෙ තිබෙන සියලුම දේවල් උපමාවට අරගෙන එදා තිබුණ යම්තාක් දේවල් ඇද්ද ඒවැ සිදුවීම් ඇද්ද වලාකුළු නම් ගොරවන හැටි ගංගා නම් ගලන හැටි චන්ද්‍රග්‍රහණය නම් අහස වැහෙන හැටි සහ පෑදෙන හැටි මේකීසා නොකි එහෙමයි කියන්න තියෙන්නේ. මහා සාගරේ නම් සාගරයේ පවන ආශ්චර්ය ධර්ම ටිකක්. යුද්ධයක නම් ඒ යුද බටයා චතුරාංග සේනාව ඝාතනය කරන්න ඕන හැටි. බැලුවම යුද්ධ කතාවක්. නමුත් යුද්ධ කතාවක් නෙමෙයි තිබෙන්නේ. ඒ යුද්ධ කතාවේදී සතරා ඝාතනය කර රාජ්‍ය ලබා ගන්න ආකාරයට ක්ලේශ ධර්මයන් ප්‍රහීන කොට නිර්වාණ රාජ්‍ය ලබා ගන්න හැටි මේ කියන්නේ. අගරජ වෙන හැටි. ඒක අපි පැහැදිලි කළ විවිධ සූත්‍රවල
ඔබට පහුගිය කාලවකවානුවල දැක ගන්න ලැබෙන්නේ නැති. අපටත් මේ ධර්ම න්‍යාය ඔක්කොම දැනගන්න අවශ්‍ය නැහැ. ඔබට පහසු න්‍යායකින් ඔබ තේරුම් ගන්න මේ මොහොත සසර හදන්නේ කොහොමද, මේ මොහොත සසර හදන්නේ නැතුව අවසන් කරන්නේ කොහොමද. සසර හදන එකට පමාව කියනවා. ඒක මොනවා කරුවත් ඒක බුදුසාමි භාවනාව වෙන්නේ නැහැ. සතර හදන්න නැති කරන්න කටයකට නිරවශේෂ නිරෝධය හෙවත් බුදුසමය සඳහන් විදර්ශනාව කියන වචනේ පාවිච්චි කරනවා. අන්න බොහෝ දිගුකල් ගමනක් ආපු අය වශයෙන්, පරපුරෙන් බෞද්ධ වුණ අය වශයෙන්, සදහම් හොයා 4 10 පොලකට ගිය අය වශයෙන් ක්‍රමෙන් ගැඹුරට එනකොට ස්කන්ධ පංචකයෙන් පංචකයට ස්කන්ධ පංචකේ උපාදාන නොවී අවසන් කරන එක නිරවශේෂ නිරෝධය බවත්, උපාදාන වී අවසන් කරන එක අවශේෂ නිරෝධය බවත් තේරෙනකොට අවශේෂ නිරෝධය කරන්න බුදුහාමුදුරුවෝ දැනගන්න ඕනේ නැහැ. ඕන කෙනෙකුට ඕන දෙයක් අල්ලගෙන කරන්න පුළුවන්. ඔන්න තැනට ආවා. දැන් නිරවශේෂ නිරෝධය. ඕක තමයි මේ කියන්නේ. රැස් කරමින් සිටි ඔවුන් එයින් පසු අස්කරලන මග අරඹනවා. ඔන්න ප්‍රතිපත්තිකාමී තෙරුවන් සරණ යන සැබෑ බෞද්ධයින්ගේ ස්වභාවය. යලිත් වතාවක් මේක පද ස්වරූපයෙන් කියන්නේ නැතුව ගද්‍ය ස්වරූපයෙන් කියනවා. මිනිසුන් අතරේ පියුතුරු මිනිසකු බුදුවරයෙකු ලෙස උපදිනවා. නොනැස වීදා වටහා ගද්දේ මිනිසුන් අභිමුව හෙළි වෙනවා. සදහම් පෙළහර නොනැත්තන්ගේ සවනට මී බිඳුවක් වෙනවා. රැස් කරමින් සිටි ඔවුන් එයින් පසු අස්කරන ලන මග අරඹනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ඕන කෙනෙකුට තේරෙනවා නම් වළංගුයි. ඔබේ ඉන්න අතර කෙනෙක් නම් මෙන්න මේ දේ තේරුම් ගත්තාම යුගයේ ඉන්න වාසනාවන්ත අය ඔබ. භව නිරෝධය තේරෙන අය. එසේ කර ගැනීමට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා බමුණාකොටුව දඹලියද්ද මැඩිල්ලපිටියේ පදිංචි නන්දාවතී කුමාරයාගේ මහත්මිය චන්දිම සමන් කුමාර පුතුණුවන් සහ පවුලේ ලේලි සහ දරුවන් ආදී කොට ඇති හැම දෙනා විසින් දායකත්වය ලබා දී තිබෙනවා. උතුම් වූ ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තිය මිට අවුරුදු 5කට පෙර 2017 අප්‍රේල් මාස 30 වන දින පරලෝසපත් වන්ට යෙදුනා වූ විශ්‍රාමලත් පාඨශාලාචාර්ය බී.එම්. ගුණතිලක මහතාට උපහාරයක් පිණිස වේවා. අවශ්‍ය පින් බලාපොරොත්තු වෙනක උත්පත්ති ලබා ඇත්තම් ඒක දුක් සහිත ස්ථානයක් නම් ඒ දුකින් මිදීමට මේ පුණ්‍යානුමෝදනාව හේතු වාසනා වේවා. එයින් චුත වී මිනිසත් බව ලබන අවස්ථාවකදී බුදාදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයන් ලබා ත්‍රිලක්ෂණයේ දහම් කරුණක අනුගමනීය ප්‍රතිපදාව ත්‍රිවිධ විතර්ක ප්‍රහාණය වැනි මගක අනුගමනීය ප්‍රතිපදාව වටහා ගන්න ලැබීම තුළින් උතුම් නිවන් මඟ හෙළ කර ගැනීම සඳහා මෙම ධර්ම දානමය කුසලය ඒ පරලෝසෙපත් පියාණන් වෙනුවෙන් සැමියා වෙනුවෙන් හේතු ආසනාව වේවායි කියලා ඔවුන් ප්‍රාර්ථනා කරනු ලබනවා. මූලදායකත්වයේ දරා ධර්ම දේශනා කරවා ගැනීමෙන් ධර්ම ශ්‍රවණයෙන් ධර්ම දාණයෙන් ජනිත කරගත්තා වූ ආනිසංසයන් මත පිහිටා පරසෙපත් ඥාතිවරයාට උපහාරයක් දක්වන්න අවශ්‍ය නම් පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න මතු උපදිනා භවයක මිනිසත් බව ලබා බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවන ලැබ බව නිරෝධගාමිනී ප්‍රතිපදාව වටහා ගැනීම තුළින් අනුගාමිනී ප්‍රතිපදාවක් තුළ දුකෙන් මිදෙන්න ලැබේවායි ප්‍රාර්ථනා කරන්න. අනුග්‍රහක බවතුන් වශයෙන් කටයුතු කළා වූ කුමාරයායි මහත්මිය ප්‍රමුඛයට ඇති හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාටමත් මේ සිව්වන කවියෙන් පැහැදිලි කළා වූ බුදුන් දෙසූ දහම පිළිබඳව වටහා ගන්නට ලැබීම තුළින් ඒ ඔබේ අනුගමනීය ප්‍රතිපදාවක් බවට පත්කොට ඔබත් ගෞතම සසන තුළ රැස් කරන්නෙක් වෙනුවට අස් කරන්නෙක් බවට පත් වී දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තුළින් නිවන සැනසෙන මගට පැවිසෙන්නට ඔබට මෙම අවබෝධයේ හේතු ආසනාව වේවායි අපද ප්‍රාර්ථනා කරනවා. සබ්බීතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං